ආයුබෝවන් සුවදායක සන්ධ්‍යාවක් ඇතුලාන්තය කාලීන සාකච්ඡාව. අද දවසේදී අපි ඇතුලාන්තය මේ අඩහෝරාව වෙන් කළේ ටිකක් වෙනස් මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. වෙනස් කිව්වත් අපි නිරන්තරයෙන් කතා කරන මාතෘකාවක් සහ නිරන්තරයෙන් අවධානය යොමු කරන කාරණාවක් පිළිබඳවයි කතා කරන්නට හිතුවේ. මේක කාලීනද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ අපි කතා කරන දෙයත් එක්ක කාලීන සිදුවීම් රැසක හේතු සාධකයක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ නිසි රසවින්දනයක්. නිසි ආකාරයෙන් කෘතියක් රස විඳින්නට හැකියාව තියෙනවා නම් ඒ කෘතිය ගීතයක් වේවා, එහෙම නැත්නම් පොතක් වේවා, එහෙම නැත්නම් සිනමා නිර්මාණයක් වේවා, ටෙලි නාට්‍යයක් වේවා, මොනම යම් හෝ කෘතියක් නිසි ආකාරයෙන් රස විඳින්නට හැකියාවක් තියෙනවා නම් ඒ කෙනාට හොඳ චින්තකයෙක් වෙන්නට, හොඳ මනසක් තියෙන නිර්මාණකරුවෙක් වෙන්නට හැකියාව තියෙනවද කියන කාරණාවයි අද දවසේදී ඇතුලාන්තය හරහා මේ අඩහෝරාවේදී අපි කතා කරන්නට හිතුවේ. ඉතින් අද දවසේදී මේ පිළිබඳව කතා කරන්නට මේ ගැන තොරතුරු කියන්නට ඇතුලාන්තය හරහා සම්බන්ධ කරගත්තා අපි ප්‍රවීණ ගේයපද රචක, ඒ වගේම සහෘද සංනිවේදකයෙක් ඔහු සුගත් සෝමවීර මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. සුගත් මහත්තයා දැන් අපි සඳහන් කළා මේ අපි කතා කරන්නට හදන්නේ හොඳ රසවින්දනයක්, එහෙම නැත්නම් උසස් රසවින්දනයක් තුලින් හොඳ චින්තනයක් තියෙන මිනිසෙකු බිහි කිරීමට පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේකෙදී දැන් හොඳ රසවින්දනයක් ලබන්නට නම් සුගත් මහත්තයා මේ හොඳ කෘතියක් තියෙන්නට එපා. එහෙම නැත්නම් හොඳ නිර්මාණයක් තියෙන්නට ඕනි. එහෙමනම් මේ හොඳ නිර්මාණයක් කියන එක අපි කොහොමද තේරුම් බේරුම් කරගන්නේ? කොහොමද තෝරගන්නේ යම්කිසි නිර්මාණ ගොන්නකින් මේක හොඳයි, එහෙම නැත්නම් මේක නරකයි, මේක උසස් නිර්මාණයක්, මේක උසස් නොවන නිර්මාණයක් කියලා හැම බේරන්න පුළුවන් කමක් තියෙනවද? එහෙම නැත්නම් සියල්ලම උසස් නිර්මාණ විදිහට සලකන්න පුළුවන් කමක් තියෙනවද? ඔව්, ඇත්තටම කියන්නේ මා පෞද්ගලිකව විශ්වාස කරන විදිහට නිර්මාණයක මේ උසස් කෘතියක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි ඔකට ගත්තොත් එහෙම මේ අර ශාස්ත්‍රීය අර්ථ විග්‍රහ පැත්තකින් තියලා අපිට තේරෙන සරල භාෂාවෙන් අපි කතා කළොත් එහෙම අපි හිතමුකෝ මේ දැන් නිර්මාණනේ බත් කියන්නේ නිර්මාණයක්, කෙටි කෑමක් ෂෝට් ඊට් කියන්නේ නිර්මාණයක්, බතුත් නිර්මාණයක්, අපි නිර්මාණය කරගන්න දෙයක්. ෂෝට් ඊට් කියන්නේ නිර්මාණයක් තමයි. එතකොට අපිට පුළුවන් අපේ බඩගින්නට ඔය දෙකම පාවිච්චි කරන්න. එකක් පුළුවන් අපිට ඒ කෙටි කෑම වේලක් ගන්න. තව කෙනෙකුට පුළුවන් බත් ආහාරයට ගන්න. හැබැයි ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ? කෙටි කෑම ආහාරයට ගත්තු කෙනාට ඒවලට බොහොම ප්‍රියමනාප වෙන්න පුළුවන්, රසවත් වෙන්න පුළුවන්, හරියට දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අහිතකර බලපෑම් ටිකක් තියෙනවා. ඒකේ තියෙන තෙල් කොලෙස්ටරෝල් වලට බලපානවා. එතකොට පිටි ගෑස්ට්‍රික් වලට බලපානවා. වගේ මේ තියෙන දේවල් අපිට දීර්ඝව කතා කරගෙන ගියොත් ඒකේ වැඩිපුර බලපෑමක් තියෙනවා. ඒකට ඒ බඩගින්නටම බත් කන කෙනා බත් ටිකක් සම්බෝලයක් එක්ක හරි කෑවොත් එහෙම ඒකේ බලපෑම වෙනස්. ඒත් බඩගින්න නිවෙනවා. ඒකෙන් ශරීරයට ආපහු වෙන අහිතකර බලපෑම අඩුයි. මම මේ සරලවම මේ උදාහරණය ගත්තේ නිර්මාණයකත් ওই ගුණය තියෙනවා. එතකොට මේ නිර්මාණයේ ගුණය තීරණය වෙන්නේ ඒක රසිකයාට, පාඨකයා වේවා ප්‍රේක්ෂකයා වේවා, ඒ කවර හෝ රසිකයාට බලපාන විදිහ අනුව තමයි නිර්මාණයක උසස් හෝ පහත් ගුණය තීරණය වෙන්නේ කියලා. හැබැයි මේ නිර්මාණ භාවිතාවේදී ඒක විවිධ විදිහට කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව නිර්මාණකරුවෙක් විදිහට නිර්මාණයක උසස් හෝ පහත් බව තීරණය කරන්නේ ඒක රසිකාකාරයට එල්ල කරන බලපෑමත් එක්ක. මගේ මේ කතාව තව කෙනෙකුගේ ශාස්ත්‍රීය විග්‍රහයන් ඇතුලේ වෙනස් අර්ථකථනයක් ගන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව නිර්මාණයක හොඳ නරක එහෙම නැත්නම් උසස් පහත් බව තීරණය කරන්නේ ඒ නිර්මාණය රසිකයාට එල්ල කරන බලපෑමත් එක්ක. ඒක අයහපත් බලපෑමක් එල්ල කරනවා නම් මම විශ්වාස කරනවා මේ නිර්මාණය උසස් නිර්මාණයක් නෙවෙයි කියලා. ඒ නිර්මාණය රසිකයා වෙත එල්ල කරන බලපෑම උසස් බලපෑමක්. හොඳ යහපත් බලපෑමක් නම් ඒ නිර්මාණය හොඳයි කියන එක තමයි
මගේ විග්‍රහය මම නිර්මාණ කරන්න පෞද්ගලිකව කැමති ඒ විදිහට. සුකත් මහත්තයා දැන් ඔබතුමන් සඳහන් කරන මේ අදහස් දැක්වීම තුලත් මේ නිර්මාණය කියන වචනේ කිහිප අවස්ථාවකදී කියවෙනවා. දැන් නිර්මාණයක් කියන්නේ මොකක්ද? නිර්මාණයක් කියන ඒ කොටස නැත්නම් ඒ කොටස අපිට වෙන් කරලා හඳුනාගන්න යම්කිසි නිර්වචනයක් තියෙනවද? ඔව් නිර්වචන නම් කොහොමයක් තියෙනවා. මම කැමති මම හැමිටම කැමති මේ නිර්වචනත් එක්කට වඩා අපිට දැනෙන උදාහරණත් එක්ක මේවා පැහැදිලි කරගන්න. නිර්වචනයක් හැටියට ගත්තොත් සරලම දැනෙනම පහසුම විදිහට නිර්වචනයක් අපි හදාගත්තොත් එහෙම යම් අමුද්‍රව්‍යයක් කුමන හෝ අමුද්‍රව්‍යයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට එක්කාසු කරගෙන අරගෙන හදන වෙනස් අමුතු අපූර්ව දෙයක් තමයි නිර්මාණයක් කියලා කියන්නේ. ඕම අපිට ඕන නිර්වචනයක් ඉතා සරලව දැනෙන විදිහට හදාගන්න පුළුවන්. ඒක තව ටිකක් උදාහරණ වලින් විග්‍රහ කරගත්තොත් එහෙම සමහර කෙනෙක් ගහක කඳක් අරගෙන ජනේලයක් හදනවා. ගහක කඳක් අරගෙන වෙස්පූණක් හදනවා. තව කෙනෙක් පන් ටිකක් කපාගෙන ඇවිල්ලා ඒක ලස්සන රටාවකට වියලා පැදුරක් වියනවා. තව කෙනෙක් බත් ටිකක් ලුණු ටිකක් පොල් ටිකක් එකතු කරලා බතක් හදාගන්නවා. තව කෙනෙක් කළු ගලක් අරගෙන ගල් කටුවක් මිටියක් අරගෙන ඒ ගලේ වෙනස් හැඩයක් නිර්මාණය කරනවා. තව කෙනෙක් වචන ටිකක් එකතු කරලා ගීතයක් හදනවා. තව කෙනෙක් වචනත් එකතු කරලා ගීතත් එකතු කරලා සංගීතයත් එකතු කරලා ඊට පස්සේ නළුවන් එකතු කරලා පිටපතක් එකතු කරලා ආදී විදිහට වේදිකාවක් යොදාගෙන තව නාට්‍ය නිර්මාණයක් මේ ආදී විදිහට ගත්තාම මේ ලෝකයේ තියෙන සමස්තයම නිර්මාණ තමයි. හැමදේම නිර්මාණ තමයි. එතකොට අපි නිර්මාණ භාවිතාවේදී හැබැයි කතා කරනවා මේ නිර්මාණයක අපූර්ව බව මත තමයි රසිකාගාරයට එල්ල කරන බලපෑම තීරණය වෙන්නේ. රසිකයාගේ ග්‍රහණය කරගන්න, ඒකට ආදරය කරන්න. ඒක වැළඳගන්නේ නිර්මාණයක තියෙන අපූර්ව ගුණය මත. ඉතින් ඒ නිසා මේ නිර්මාණයක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට උත්තරයක් හැටියට දෙන්න පුළුවන් හැමදේම නිර්මාණ තමයි. මට හිතන විදිහට මම විශ්වාස කරනවා. හැමදේම නිර්මාණ තමයි. එතකොට ඒ නිර්මාණය හැබැයි අලුත් වෙන විදිහට වෙනස් වෙන විදිහට තමයි ඒ නිර්මාණයේ රසිකයාට එල්ල කරන බලපෑම තීරණය වෙන්නේ. නිසා හැම වෙලේම අර අපූර්ව ගුණය කියලා අපූර්ව බව කියන එක අපි දැන් නම් හැම දෙයකම අපි අපූර්වයි නියමයි කියනවා. නමුත් අපූර්ව බව කියන්නේ එහෙම සරල වචනයක් නෙමෙයි. අපූර්ව කියන්නේ හැම විටම වෙනස් දෙයක්. පෙර නොවූ විරු යමක් නිර්මාණයක් ඇතුළට ගේන එක තමයි. දැන් කෙනෙක් එක විදිහකට වෙස් මූණක් හදපුවාම ඊට වඩා වෙනස් ඒ වෙස් මූණම ආය හැදුවොත් එහෙම අපිට ඒක දැනෙන්නේ. අරක අපි දැකලානේ තියෙන්නේ. ඊට වඩා වෙනස් හැඩයක් භාවිතා කරගෙන කවුරු හරි නිර්මාණයක් වෙස් මූණක් හදපුවාම අන්න ඒක වෙනස්. ඒකට අපි හරි කැමතියි. ඒක නිර්මාණ ගුණයක්. ඉතින් නිර්මාණයක් කියන එක අපි මේ විදිහට අඳුනගත්තොත් සරලව ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. යම් කෙනෙකුට නිර්මාණය තුල තියෙන යම්කිසි ලක්ෂණයන් භාවිත කරලා නැත්නම් ඒව ප්‍රයෝගී කරගෙන මේක උසස් නිර්මාණයක් මේක උසස් නොවන නිර්මාණයක් කියලා වෙන් කරන්න පුළුවන්ද සුගත් මහත්තයා? පුළුවන්. දැන් අපි අර කලිනුත් කතා කර විදිහට මම හිතන්නේ පුළුවන්. දැන් ඒක විවිධ විදිහට ගන්න පුළුවන්. ඒකෙන් දැනෙන නිර්මාණයක් රසිකයා මත එල්ල කරන බලපෑම. දැන් අපි විශේෂයෙන් මෙතන කතා කරන්නේ සාහිත්‍ය නිර්මාණ ගැනනේ. එතකොට සාහිත්‍ය නිර්මාණ වලින් රස ජනනය කරනවා. ඒ කියන්නේ හැඟීම් වලට බලපෑම් කරනවා. ඒ වගේම නිර්මාණයක් මගින් දැනුමට ආකල්ප වලට එහෙම නැත්නම් මේ ඥාණයට නුවණට බලපෑම් එල්ල කරන්න පුළුවන්. අපේ මොළයට බුද්ධියට බලපෑම් එල්ල කරන්නත් පුළුවන්. හදවතට බලපෑම් එල්ල කරන්නත් පුළුවන්. එතකොට අර උසස් නිර්මාණයක් කියලා කියන්නේ එහි රසයෙන් බලපෑම් කරනවා වගේ ඉහළ රසයක් ජනනය කරනවා වගේම සෑම නිර්මාණයකින්ම රසයක් ජනනය කරනවනේ. කියන්නේ නිර්මාණයක් හැම විටම රසයක් උපදවන. ඒ විදිහට තමයි නිර්මාණකවර නිර්මාණ කරන්න උත්සාහ වෙන්නේ. එතකොට ඒ රසයෙන් විතරක් සෑහීමකටපත් වෙනවා නම් ඊට ඒක මම හිතන්නේ සමාජයට ලොකු බලපෑමක් ඉතිරි කරන්නේ නැහැ. හැබැයි රසයෙන් වගේම ගුණයෙන්ුත් බලපෑම් කරන්න පුළුවන් නම් අන්න එතනදී අපිට ඔය කතා කරන උසස් කියන තැනට ඒ නිර්මාණය ඔසවා තබන්න පුළුවන්. අපි සමාජයේ ගත්තොත් එහෙම අපි අපේ ජීවිත වෙනස් කරපු නිර්මාණ, අපේ සිතුවිලි වෙනස් කරපු නිර්මාණ හැම විටම මේ උසස් නිර්මාණ හැටියට තමයි සැලකන්නේ. ඒවා අර සම්භාව්‍යද අසම්භාව්‍යද කියන එකක් නෙවෙයි මම කියන්නේ. සිතුවිලි වලට කරන බලපෑම මත ඒ නිර්මාණ හැම වෙලෙම උසස් තලයේ තියන්න පුළුවන්කම තියෙනවා. ඒක රසෙමුත් ඒ විදිහම තමයි. බාල රසයක් නම් එකතු කරන්න නිකන් අපි හිතමුකෝ
අපි හිතමු ජෝක් එකක් ඒකත් නිර්මාණයක්නේ. කවුරු හරි කෙනෙක් ජෝක් එකක් කරනවා. ඒක ජෝක් එක hina වෙලා විතරක් ඉවර වෙනවා නම් ඒක සාමාන්‍ය එකක්. හැබැයි කෙනෙකුට ජෝක් එකක් විහිළුවක් නිර්මාණය කරන්න පුළුවන් hina වෙලා. එතනින් එහා පැත්තේ ඒකට අර්ථයක් ගුණයක් බලපෑමක් කෙල කරන විදිහේ නිර්මාණයක් කරන්න පුළුවන්. අන්න එතනදී තමයි අපි ඔය කතා කරන උසස් බව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔබතුමන් සඳහන් කරනවා අපි ඔය කතා කරන උසස් බව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නිර්මාණයකට රස වගේම ගුණත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නිර්මාණය ඇතුලේ අපිට ලබා ගන්න දෙයක් ගැබ්බ තියෙන්න ඕනේ. ඉතින් සුගත් මහත්තයා දැන් මේ කියන කාරණාව අතිශයම වැදගත්. දැන් අද සමාජයේදී අපිට නිරන්තරයෙන් බොහෝ නිර්මාණ බිහි වෙනවා. මේ දෛනිකව නිර්මාණ බිහි වෙනවා හැම ශාස්ත්‍රයකම. ඒ අතරෙදී රස තියෙනවා සමහර විට ගුණ නැහැ. සමහර විට ගුණ තියෙන තැනක බොහෝ දුරට රස නම් තියෙන්නට අවශ්‍යයි. නමුත් ඇතැම් තැන්වලදී නැහැ. මෙන්න මේ කාරණාවන් එක්ක දැන් නිර්මාණයක් හොඳ නිර්මාණයක් රස විඳීම තුල අපිට වැදගත්ම කාරණාව වෙන සුගත් මහත්තයා. මොකද අපි මේ ඇතුළාන්තය හරහා නිරන්තරයෙන් කතා කළේ කාලීන තොරතුරු. මේ අද දවසේදී අපි කතා කරන තොරතුරු නැත්නම් අපි අද දවසේදී කතා කරන මේ සියල්ලම අපි කාලීන තත්වයකට ගෙන එන්නේ මෙන්න මේ වර්තමාන සමාජය තුල අපි දකිනවා යම්කිසි ලාමක ගතියක්. විශේෂයෙන්ම සුගත් මහත්තයා මේ තරුණයන්ගේ ලාමක ගතියක්. තරුණයේ තියෙන ලාමක ගතියක්. ඔවුන් තුළ ඒ ලාමක ගතිය ගොඩනැගෙන්නට විශේෂයෙන්ම මා පෞද්ගලිකව දකින දෙයක් තමයි සුගත් මහත්තයා මෙතන ඔබත් මේකට එකග වෙයි. මේ පොදුවේ සමාජය තුළ තියෙන මේ නිර්මාණ මේ ලාමක නිර්මාණ කෙරෙහි තරුණයේ තියෙන ආකර්ෂණය වැඩි. ඔවුන් උසස් නිර්මාණයක් රස විඳින්නට යොමු වෙනවා නම් මට හිතෙනවා මේ තියෙන ප්‍රශ්න ගොඩක් දුරට අවම කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ මමත් පෞද්ගලිකවම විශ්වාස කරනවා මේ සබාදහමෙන් සහ සාහිත්‍යයෙන් එහෙම නැත්නම් සෞන්දර්යයෙන් අපි එහෙම ගමුකෝ කලාවෙන් මිනිසා ඈත් වෙන්න තමයි මේ ඔබ ඔය මතු කරන ලාමක ගතිය කියන්නේ අපි ඔය ලාමක යනුවෙන් අදහස් කරන්නේ මම හිතන්නේ සංවේදී නැති අනිකාව දැනෙන්නේ නැති. දැන් අපි සමාජයේ කොච්චර දේවල් දකින්නවද? දැන් ප්‍රේමය වෙනදා අපි ඒක ඇදහුවේ රමණීය විදිහට. හැබැයි අද දවසේ මරණීය වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් ප්‍රේම කරනවා කියන එක නිකන් මරණයට අතවන්න දෙයක් වගේ. කාට හරි ආදරය කරනවා කියන්නේ ඒක නිකන් මරණ දහතිකේ ලියා ගන්න මුල පිරුවා වගේ වැඩක් බවට මේ සමාජයේ විසින් පත් වෙලා තියෙනවා. එතකොට ඒවා එහෙම සිද්ධ වුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් එහෙම ටිකක් ඈත්තට ඒක පරිශනාත්මකව විග්‍රහ කරගත්තොත් එහෙම ඇත්තටම මිනිස්සු මේ දියුණුව කියන එක මත ඉන්න ආකල්පමය තැන සහ ඒ ඔස්සේ පරිසරයෙන් ඈත් වීම කියන කාරණාව, කලාවෙන් ඈත් වීම කියන කාරණාව අතිශයින්ම බලපාලා තියෙනවා. මේක හැබැයි කෙනෙකුට දැන් අද දවසේ අපි බොහෝ වෙලාවට මේ අපි අපේ මේ මොහොතේ තියෙන දේවල් වලට හේතු හදා ගන්නවනේ, සාධාරණී කර ගන්නවනේ. එහෙම පිරිසකට මේක මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක ඇත්තම තැනට චුට්ටක් එබිලා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිව ඒ సౌందර්යයෙන් සහ මේ සබාදහමෙන් ඈත් කරපු තැන තමයි අර කෘතිම මිනිස්සු, හිතන්න බැරි මිනිස්සු, දැනෙන්නේ නැති මිනිස්සු, අසංවේදී මිනිස්සු මේ සමාජයේ විසින් ඉතිරි කරන්නේ. දැන් උකට උදාහරණයක් ගත්තොත් මම මෙහෙම ගන්නකො දැන් ආචාර්ය නන්දාමාලිනිය ගීතයක් කියනවා මේ මහාචාර්ය සුනිල් ආරේරත්නයන් ලියලා තියෙන්නේ මිරිවැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති වුන් දකින්න තුරන් කියලා. එතකොට දැන් මොකක්ද මේ කියන්නේ? අපි මේ බලන්නකො දැන් අපි ජීවිතේ කොච්චර දේවල් තව ඕන කියන තැන, මදි කියන තැන තියෙන දෙයට වඩා එක්කාසු කරගන්න කොච්චර තණ්හාවක් තියනවාද අපේ හිතේ. අපි කියන්නේ තව ලං කරගන්න සෑහීමකටපත් නොවන ගුණයක්, ලද දෙයින් සතුටු නොවන ගුණයක් කොච්චර නම් මේ සමාජයේ තියෙනවා. ඒ නිසානේ මේ ගොඩාක් ව්‍යසන ඇති වෙන්නේ, හොරකම් ඇති වෙන්නේ, ඔය යන තැන පාරවල් ගානේ චේන් කඩාගන්නේ, මාල කඩාගන්නේ, මේ දේවල් වෙන්නේ ඇයි? තමන් ගාව තියෙන දේෙන් සන්තුෂ්ටිමත් වෙන්න බැරි මිනිස්සෙක් නිසා තමයි මේ දේවල් ඇති වෙන්නේ. මං ගාව තියෙන මුදල් ප්‍රමාණය මදි, තව ටිකක් මට ඕනේ. ඒක කොහෙන් හරි හොයාගන්න හදන අසංවේදී මිනිස්සෙක් තමයි මේවා නිර්මාණය කරන්නේ. දැන් මේ ගීතය ඇතුලේ කතා කරනවා. දැන් මම එහෙම මිරිවැඩි සංගලක් ඉල්ලන්න, සපත්තු දෙකක් ඉල්ලලා මම අඬනවා. හැබැයි මම පාරට බහිනකොට මට පේනවා මම ඉල්ලන්නේ මගේ තියෙන කකුල් දෙකට තියෙන සපත්තු දෙකට අමතරව තව සපත්තු දෙකක්. හැබැයි පාරේ ඉන්නවා අපෙන් ජීවිතේ ඉල්ලන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට කකුල් දෙකම නැහැ. සපත්තු දෙකක් තිබ්බත් දාගන්න දෙයක්. එතකොට කවුද සතුටු වෙන්න ඕන? අපිට සතුටු වෙන්න පුළුවන් නේ ඇත්තටම. මට සපත්තු දෙකක් ලැබුණොත් එහෙම දාගන්න. එහෙම නැත්නම් තියෙන සපත්තු දෙක දාගන්න මට කකුල් දෙකක් තියෙනවා. හැබැයි ඔහුට
කකුල් දෙකකුත් නැහැ. මම කියන්නේ මෙන්න මේ ඥානනේ. දැන් මේ ගීතේ හරියට අපි රස විඳොත් මේක මේ ගීතය ඇතුළට ගියොත් එහෙම අපේ ජීවිතය සිතුවිලි කොච්චර පොහොසත් කරනවද? ඒ කියන්නේ ධනාත්මකව කියන එකෙන් අදහස් කරන්නේ වර්තමානයේ අර සල්ලි හොයන ධනාත්මක කතාව නෙමෙයි මම කියන්නේ. සිතුවිලි වලින් අපි කොච්චර උසස් තැනකට ඔසවා තබන. මෙන්න මේ ඔසවා තැබීමේ ගුණය සාහිත්‍ය නිර්මාණවල තියෙනවා. හොඳ අපි කතා කරපු උසස් හොඳ සාහිත්‍ය නිර්මාණවල තියෙනවා. ඉතින් ඒවා ඇසුරු කරන්න අපිව ඉහළට එසවෙනවා. අපේ සිතුවිලි පොහොසත් වෙනවා. හැබැයි එහෙම නොවන බාල දැන් උදාහරණයක් විදිහට මම මේ කාටවත් දොස් කියනවත් යමක් නරකයි කියනවත් නෙමෙයි. උදාහරණ විදිහට සමහර ගීත අපිට ඇහෙනවා මේ වියෝව ප්‍රකාශ කරන ආවේග. වියෝව ප්‍රකාශ කරන ආවේග ඇහෙනවා. ඇත්තටම වියෝවෙන් ඉන්න කෙනෙක් තරහා ගන්න බැරි දුකකින් තමන්ගේ හිතමුකෝ අපි ප්‍රේමවන්තිය තමාව හැර ගිහිල්ලා මේ වියෝව තනියම දරා ගැනීමෙන් ඉන්නවා. මේ ඉන්න වෙලාවක අර ගීතයක රිද්මය ඇහෙනකොට මොකක්ද වෙන්නේ? අපිට තව දුරටත් අපේ අර වේගය වැඩි කරන එකක් වෙන්නේ. හැබැයි ඊට වඩා නිර්මාණයකට පුළුවන් සංගීත නිර්මාණයකට පුළුවන් අපිව තව දුරටත් මේ නිවා සනසන්න අපේ හදවතේ ගැහෙන වේගය අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ වචන වලින් කරන නිර්මාණවල විතරක් නෙවෙයි ඕනම දෙයක චිත්‍රයක පුළුවන්. ඒ වෙලාවට දකින චිත්‍රය Tamanට හිත මෙල්ල කරගන්න ඉඩ හදලා දෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට බලන නාට්‍ය අපිට ඒක හදලා දෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මිනිස්සුන්ගේ ජීවිත ඔසවා තබන සිතුවිලි වලින් පොහොසත් කරන නිර්මාණ ඇසුරු කරන්න පුළුවන් නම් කෙනෙකුට ඇත්තටම ඔහුගේ ජීවිතේ ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන්කම තියෙනවා කියලා මම හැම වෙලෙම විශ්වාසය කරනවා. ඇත්තටම ඔය ප්‍රේමයේදී එහෙම ගත්තාම මරණය වෙනුවට ජීවිතේ තෝරා ගන්න එවැනි නිර්මාණ වලට බොහෝ සෙයින් පුළුවන් කියලා මම පෞද්ගලිකව අදහනවා. මගේ නිර්මාණත් ඇත්තටම එහෙම මිනිස්සු ජීවත් කරපු නිර්මාණ තියෙනවා. ඒ නිසා මම ඒක අදහනවා. ඔබතුමන්ගේ නිර්මාණ ඒ විදිහට මිනිස්සු ජීවත් කරන්නට සමත් වුණා කියන කාරණාව අපි දන්නවා. දැන් අද දවසේදී අපි මේ ඔබතුමන්ව සම්බන්ධ කරගන්නෙත් මේ වැඩසටහන හරහා නිර්මාණයකින් කෙනෙක්ව පුද්ගලයෙක්ව විශේෂයෙන්ම තාරුණ්‍ය ශක්තිමත් කරන්න පුළුවන් කියන කාරණාව රසවින්දනය තුලින් උසස් චින්තනයක් තියෙන මිනිහෙක් බිහි කරන්න පුළුවන් කියන කාරණාව සමාජගත කරන්නට දැන් සුගත් මහත්තයා දැන් මේ සාකච්ඡාව නරඹන මේ අතුලාන්ත අද දවසේදී නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ප්‍රශ්න මගේ ජීවිතයේ තියෙන ගැටලු මම නිර්මාණයක් රස විඳින්න මගේ රසඥතාවය වර්ධනය කරගෙන මාතුළු උසස් චින්තනයක් ඇති කරගන්නට මට අවශ්‍යයි. මම කැමති උසස් රස විඳිනයකට එන්න නැත්නම් උසස් රස විඳිනයක් තියෙන කෘතියක් රස විඳින්න කැමතියි මම කියලා හිතෙන්නට පුළුවන්. එහෙම හිතෙන කෙනෙක්ට මූලිකවම මොකක්ද තියෙන්න ඕනේ කාරණාවන් ඔහුට ඒ වගේ උසස් චින්තනයක් හදාගන්න? ඔව් ඇත්තටම දැන් කෙනෙකුට ඔබ ඇහුවා වගේ මහන්න පුළුවන් දැන් මේ උසස් එකක් පහත් එකක් කොහොමද හොයාගන්නේ කියලා. ඒකට ඇත්තටම ඒකට තමයි සමාජයේ විචාරකයා කියන කෙනා ඉන්නේ. නමුත් මේ මොහොතේ ලාංකීය සමාජයේ සාහිත්‍ය නිර්මාණ ඇසුරේ විචාරකයන් කරන කාර්ය ගැන එච්චරටම මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. විචාරකයා තමයි ඇත්තටම හැම විටම මේ සාමාන්‍ය රසිකයා අතරට උසස් නිර්මාණ ගෙනියන්න පාලම හදලා දෙන්නේ. ඒවා ඔවුන්ට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරලා දෙන කෙනා තමයි විචාරකයා කියලා කියන්නේ. නමුත් කෙටි කතාව, නව කතාව, ගීතය, චිත්‍රය, වේදිකාව, නාට්‍ය, චිත්‍රපට විශේෂ ගත්තාම ලාංකීයව ගත්තාම නම් විචාරකයා කියන කෙනා අද දවසේ රංගපාන භූමිකාව විතරම් සාධාරණ එකක් කියලා මම විශ්වාස කරන්නේ. එහෙම කරන යම් 14ක් පිටස ඉන්නවා. නමුත් ඔවුන්ට සමාජයට කරන්න පුළුවන් බලපෑම අල්පයි. ඉතින් ඒකට අපිටම විචාරකයෝ වෙන්න තමයි මේ මොහොතේ වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු පොතක් නම් අපි කියවන තරමට අපි නවකතාන අපි කියවන තරමට අපිටම ඒක දැනෙන්න පටන් ගන්නවා. අර කියවපු කතාවත් එක්ක ගත්තාම මේ කතාව ඊට වඩා උසස් මේකනේ මගේ ජීවිතේට බලපෑමක් කියලා කරන්නේ. මම මේක විදිහට ජීවත් වෙන්නේ කියන දේවල් දැන් ඇත්තටම සාහිත්‍ය කියලා කියන්නේ ඇත්තත් නොවන බොරුත් නොවන පරිකල්පනමය ඉසව්වක් නේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මම ගීතයක් කියලා තිබ්බොත් දැන් ඉතින් සමුගන්න සිනාදේ තුලට ගන්න දුක් කඳුළු සංతాප මගේ නමට පවරන්න කියලා සමහරව අහන්නේ මේ එහෙම කරන්න පුළුවන්ද? ඉතින් එහෙම කරන අය ඉන්නවද කියලා. ඒක සාහිත්‍ය නිර්මාණයක්. මම පරිකල්පන මම හිතනවා කෙනෙකුට එහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. හැබැයි ඒ පරිකල්පනය හරියනවා එක තැනකදී. ඒ කියන්නේ සමහරු
ඒ විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක හරහා ඒක තමයි සාහිත්‍ය නිර්මාණයකින් කරන බලපෑම. ඒක තමයි පරිකල්පනයේ ඉස්සව්ව ඇතුලේ යමෙක් ඔසවා තබන තැන එතන තමයි. ඒ නිසා අපිට ඉතින් හොඳ නරක අඳුනා ගන්න වෙන්නේ අපි ඒවා ඇසුරු කරන ප්‍රමාණයත් එක. එතකොට රසිකයාටත් ලොකු වගකීමක් නිර්මාණ ඇසුරේ තියෙනවා මේ කාරණාවට සංවේදී වෙන ප්‍රමාණයත් එක්ක. මේ විදිහට හොඳ පරිකල්පනයක් තියෙන හොඳ චින්තනයක් තියෙන ලාංකීය ජන සමාජයක් බිහි කරන්නට ලාංකීය සාහිත්‍ය මහා කාර්යභාරයක් ඉටු කළා. මේ ඉතිහාසයේ පටන්ම මේ කාර්යභාරය ඉටු කළා. දැන් සංදේශ කාව්‍ය කෘතිවල ඉඳලා ඒටත් එහා ජාතක කතා පොත් වහන්සේගේ ඉඳලා මහා කාර්යභාරයක් ඉටු කරන ලාංකීය සාහිත්‍ය. ඒ අතරදී වර්තමාන ගීතය මහා කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම මේ ජන සමාජයේ හරි දිශානතියකට ගේන්න උන්ට හොඳ චින්තනයක් ඇති කරන්න අපි කිව්වත් වගේ හොඳ රසිකත්වයක් නැත්නම් උන්ට හොඳ අවබෝධයක් තියෙන පිරිසක් බවට පත් කරන්න යම්කිසි කාර්යභාරයක් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ අතරදී ඔබතුමාලත් විශාල කාර්යභාරයක් ඉටු කරනවා මේ ලාංකීය ජන සමාජයේ හරි දිශානතියකට ගේන්න හොඳ නිර්මාණ බිහි කරන්නට ගීතය තුළින් සමාජයට දෙයක් දෙන්නට. ඒ විදිහට ගත්තාම ලාංකීය ගීතය ජන සමාජයට මොන වගේ දේවල්ද දීලා තියෙන ජන සමාජයේ හරි දිශානතියකට ගන්න? ඇත්තටම ඒකෙදි මේ ප්‍රශ්නට උත්තරේ ඇත්තටම ගත්තොත් සංකීර්ණයි. මොකද නිර්මාණකරුවෝ පිහිටලා ඉන්න අරමුණ මත තමයි මේක තීරණය වෙන්නේ. එතකොට එක එක්කෙනාගේ එක එක අරමුණු තියෙන්න පුළුවන්. දැන් අද දවසේ ගත්තාම වාණිජ්‍ය අරමුණෙන් නිර්මාණ කරන පිරිසක් ඉන්න පුළුවන්. ප්‍රසිද්ධ වීමේ අරමුණෙන් නිර්මාණ කරන කොටසක් ඉන්න පුළුවන්. සමාජයේ සුවපත් කිරීමේ අරමුණින් නිර්මාණ කරන කොටසක් එන්න පුළුවන්. ඒත් එක්කම ඔවුන් කල්පනා කරන රසය මේකයි කියලා හිතන තැනක ඉඳගෙන නිර්මාණ කරන පිරිසක් ඉන්න පුළුවන්. ওই වගේ විවිධ අය ඉන්න පුළුවන්. දැන් එතනදී ලංකාවේ ගීතය ගත්තාම ගීතයත් අතීතයේ ඉඳලා ගත්තාම ග්‍රැම්ෆෝන් යුගයේ ඉඳලා ගත්තාම විවිධ විදිහට සමාජගත වුණා. කියන්නේ එක් කාලවල ඒ හැදුණු ගීතයේ ආකෘති පවා ඒවා ගීතයේ සමාජයට දායාද වුණු විදිහ එකිනෙකට වෙනස්. කොට වෙනස් වෙමින් ආපු ගමනක එක්තරා මොහොතක අපි ඔය අද දවසේ වැඩිපුර කතා කරන මේ ගීතයක් ගත්තාම එහි අර්ථ රසයටත් තැනක් එක්කාසු කරන ගීත නිර්මාණය වෙන්න පටන් ඒක එක්තරා කොටසක් පමණයි. මම කියන්නේ කෙනෙකුට සමහරට තර්ක කරන්න පුළුවන් ගීතය කියන්නේ වචන විතරද ගීතයට එහෙම අර්ථයක් තියෙන්න ඕනද වගේ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මම ඒ නිසයි මේ කියන්නේ ගීතය කියලා කියන්නේ ඇත්තටම එහෙම එකක් නෙවෙයි. එහෙම නීතියක්, රාමුවක්, රීතියක් එහෙම එකක් නැහැ. ගීතයක් කොයි වගේ විය යුතුද කියලා. ඒකට යොදා ගන්න සංගීතය ගැන, ඒකට යොදා ගන්න වචන ගැන, එහි ආකෘතිය ගැන, එහි හඬ ගැන එහෙම කොහෙවත් නීතියක් නැහැ. මෙන්න මේ විදිහටම වෙන්න ඕන කියලා. නමුත් අපි යුගයෙන් යුගයට නිර්මාණකරුවන්ගෙන් නිර්මාණකරුවන්ට ඒ මොහොතට ගැලපෙන විදිහට අපි ඒවා වෙනස් කරගන්නවා. ඒකට අයිතියක් නිර්මාණකරුවාට තියෙනවා. ඉතින් එහෙම ගත්තාම දැන් මම පෞද්ගලිකව මේ ගීතයේ ඖෂධීය ගුණය කියන කාරණාව සම්බන්ධයෙන් බොහොම දැඩිව හිතන කෙනෙක්. මම හැම වෙලේම හිතනවා මම මුලින්ම කිව්වා වගේ අපි ඉතින් බත් කන්න පුළුවන් තැන මොකටද ෂෝට් හිට් කන්න කියන තැන තමයි මම ඉන්නේ. ඒ නිසා මම හැම විටම කල්පනා කරනවා මම කරන නිර්මාණයක් නම් තවත් කෙනෙකුට යම්කිසි මානසික සුවයක් හෝ ඔහුගේ චින්තනය උසස් කරන තැනකට එසවෙන තැනකට යමක් ඒ තුල එකතු විය යුතුයි අර සියලු අනෙක් අපි කතා කරන රසයන් එක්ක කියන. ඉතින් එහෙම බලපුවාම ලංකාවේ ගීත සාහිත්‍යයේ ඕනෑ තරම් ගීත තියෙනවා මේ සමාජයට ඇත්තටම දැඩිව බලපාපු ගීත. ඒවා එකින් එක ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් තියෙනවා. ජීවිත වෙනස් කරපු ගීත, චින්තනය වෙනස් කරපු ගීත. දැන් රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ලියනවානේ පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දලදා හාමුදුරුවනේ පාත්තමාලයට වඩින්න කියන ගීතය ඇතුලේ මේ සමාජයේ කොච්චර ඥානනය කරනවද ආපහු ඇස් ඇරවලා පෙන්නනවද? ඒ කියන්නේ මේ සමාජයේ මේ වෙලාවේ අපේ ආගමික සමාජයේ ඇතුලේ උනත් අපේ බුදුන් වහන්සේ කතා කරපු ධර්මයට වඩා කොච්චර වෙනස් දේවල් භාවිතා කරනවද? දැන් බුදුන් වහන්සේ කියන්නේ සුනීතට සෝපාකටත්
ඒ වගේම ඒ කියන්නේ හැමෝටම අම්බපාලියටත් එකසේම ආදරේ කරුණාව දයාව දැක්වූ කෙනෙක්. හැබැයි අපි දළදා මාලිගාව ගාවට ගියාපුවාම ඒකට වඳින්න පුදන්න උඩම තැනට යන්න පුළුවන් කාටද? එහෙම තියෙනවා. ඒක සමාජීය ඉහළ ස්තරයක ඉන්න කෙනෙකුට නම් දේශපාලනඥයෙකුට නම් ටක් ගාලා යන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් යනකොට ඉතින් අවසර අරගෙන යන්න. වගේ දේවල් මම නිකන් සරල උදාහරණයක් ගත්තේ. මෙන්න මේ කාරණාව තමයි රත්නශ්‍රී විජේසිංහ ඒ ගීතය ඇතුලේ ප්‍රශ්න කරන්නේ. එතකොට අපිට පුළුවන් හැම වෙලෙම හිතන්න මම මේ කරන දේ හරිද කියලා තැනක හිතන්න මේ ගීතේ අපිට ලොකු උදව්වක් වෙනවා. එහෙම ගත්තොත් දැන් ඕන තරම් ගීත තියෙනවා සමාජයටම බලපෑම් කරපු ගීත තියෙනවා පින්බරක් සෙනග ගැවසුන චන්ද්‍රසූරිය පුදුළු වගේ ගීතයක් රත්නශ්‍රී ලියන්නෙම එක්තරා හේතුවක්. ඉතින් ඒ ගීතේ කොච්චර සමාජයට බලපෑමක් එල්ල කරා. සාමය සහ ජීවනය වෙනුවෙන් ලංකාවේ බිහි වෙච්ච අප්‍රමාණ ගීත කන්දරාව ඒ වෙනුවෙන් කොච්චර බලපෑමක් එල්ල කරාද මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් අපි ඔක්කොම එකම විදිහේ මිනිස්සු කියලා හිතන්නේ මේ ගීත කොච්චර බලපෑමක් එල්ල කරලා තියෙනවද අනෙක් සාහිත්‍යනොත් එහෙම තමයි දැන් ඔබ ඇහුවේ ගීතේ ගැන නිසා මම මේ ගීතය ගැන කතා කරන්නේ. ඉතින් එවැනි බලපෑම් ඇත්තටම ගීතය හරහා එල්ල කරන්න පුළුවන්. ඒකට මේ වචන විතරක් නෙමෙයි. ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. ඒක හඬින් කරන්න පුළුවන්. මේ සියලුම දේවල් වලින් කරන්න පුළුවන්. නමුත් අපි කතා කරන මේ ඖෂධීය ගුණය, සමාජයට බලපෑම් කරන ගුණය, සමාජයේ චින්තනය වෙනස් කරන ගුණය තියෙන වචන ඇතුලේ තමයි. ඉතින් ඒ නිසා එහෙම ඕනෑ තරම් නිර්මාණ නම් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරපු. ඇතුළාන්තයේ අද අඩහෝරාව ටිකක් වෙනස් මාවතකටයි අපි යොමු කළේ වෙනස් පැත්තක් ගැනයි කතා කළේ. මේ අඩහෝරාවේදී ඔබට තේරෙන්නේ නැති උසස් රසවින්දනයක් තුලින් උසස් චින්තකයෙක් හදන්නට පුළුවන් කියන කාරණාව. ඉතින් මේ පැය භාගකින් කතා කරලා හමාර කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අවසාන වශයෙන් සුගත් මහත්තයා මම ප්‍රශ්නයක් අහනවා කෙටි පිළිතුරක් ඕනි. මේ විදිහට උසස් නිර්මාණයක් බිහි කරන්න කවුද වග කියන්න ඕනේ? කාටද වගකීම තියෙන්නේ? වගකීම කියන එක මම හිතන්නේ නම් අපි හැමෝම බාරගත යුතු එකක්. දැන් අපි මේ නිර්මාණ ගැන කතා කරනකොට අපි නිකන් සරලව ගත්තොත් එහෙම නිර්මාණකරුවා මම අර කතා කරපු විචාරකයා ඊට පස්සේ රසිකයාත් මේ සියල්ලට වගකීම ඊට වඩා මාධ්‍යකරුවා ආදී විදිහට ගත්තාම මේ සියල්ලෝම අපි වෙනස් විය යුතුව තියෙනවා, කල්පනා කළ යුතුව තියෙනවා, වගකිව යුතුව තිබෙනවා, අපේ යුතුයකම දිහාට ආපහු හැරිලා බැලිය යුතුව තියෙනවා. අපි බොහෝ වෙලාවට කරන්නේ අනිකා දෙසට වගකීම පවරන එක. එතකොට අපේ වගකීම එතකොට මග හැරෙනවා. අපිට පේන්නේ නැතුව යනවා. අපි ඔවුන් දිහා බලාගෙන ඔවුන්ගේ වගකීම දිහා තමයි බලන්නේ. නිර්මාණකරුවන්ට වගකීමක් තියෙනවා තමන්ගේ නිර්මාණ කරනකොට ඒක අපි දැන් මේ සාකච්ඡාව ඇතුලේ ප්‍රසිද්ධිය හෝ මුදල් ගැන නෙවෙයිනේ කතා කරන්නේ සමාජයට එල්ල කරන යහපත් බලපෑම ගැන කතා කරන්නේ. එතකොට නිර්මාණකරුවට දැඩි වගකීමක් තියෙනවා මගේ නිර්මාණය සමාජයට එල්ල කරන යහපත් බලපෑම කෙබඳුද කියන එක හිතන්න. ඉතින් ඒ වගේම අර කියපු අනෙක් කාණ්ඩවලටත් ලොකු බලපෑමක් තියෙනවා. දැන් යහපත් නිර්මාණ ඔසවා තැබීම, මේවා රසිකාගාරයට හඳුන්වා දීම කරන්න විචාරකයා. ඉතින් ඒගොල්ලෝ වෙන වෙන පරමාර්ථවල ඉඳගෙන ඒ කාර්යය කරන්න ගියොත් එහෙම ඔවුන්ගේ වගකීම ඔවුන්ට මග හැරෙනවා. ඊට පස්සේ රසිකාගාරයටත් තියෙනවා වගකීම. අපි දෙන දේ ගන්නවද? දෙන දේ කනවද? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම අපේ ගෙදර තියෙන බඩු මුට්ටු ටික අරගෙන බලන්න, අපේ දත් බුරුසු අරගෙන බලන්න, ගෙදර තියෙන සබන් කෑල්ල අරගෙන බලන්න, අපේ ටීවී එක අරගෙන බලන්න. ඇත්තටම මේක අපිට ඕන නිසාද අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් වෙලෙන් දැන්වීම කියන නිසාද නැත්නම් අනිත් අයත් පාවිච්චි කරන නිසාද අරගෙන තියෙන්නේ. දැන් අපි නිර්මාණයක් තෝරා ගැනීමේදීත් ওই කාරණාව තියෙනවා. අපි මේ ගීතය අහන්නේ ඇත්තටම ඇයි? ඒක මට වටින නිසාද? ඒක යහපත් නිර්මාණයක් නිසාද? එහෙම නැත්නම් අනිත් අයත් ඒක වැඩිපුර ඇහෙන නිසාද? වගේ කාරණා අපිට හිතන්න වෙනවා නිර්මාණයක් ගීතයක් කෙරෙහි ගත්තා. ඒ වගේම මාධ්‍යකරුවාටත් වගකීමක් තියෙනවා. මේ දේවල් අපිනුත් අහලා මේ දේවල් එකතු කරනවා වගේම නිර්මාණකරුවන්ට උදව් කරනවා වගේම මේ නිර්මාණ ජනගත කරන්න යහපත් නිර්මාණ ජනගත කරන්න මාධ්‍යකරුවාට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ වගේ වැඩසටහනක් වුණත් ඒ වගකීම ඉටු කරන එක ගැන ලොකු සතුටක් ඇත්තටම තියෙන්නේ. ඉතින් මේ කියන වගකීම් ටික එක්කාසු වුණාම ඔබ මම ප්‍රාර්ථනා කරන මේ ලස්සන වටපිටාව හදාගන්න
පහසුයි ඇත්තටම ඒ සාහිත්‍යයේ උදව් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝටම වගකීමක් තියෙනවා ඔබ මම අපි බලාපොරොත්තු වෙන ඒ සුන්දර වටපිටාව හදාගන්න උසස් රසවින්දනයක් තුලින් උසස් චින්තනයක් තියෙන ජන සමාජයක් හදන්න අද දවසේදී අතුලාන්තයේ කාල සීමාව වෙන් කරගත්ත. ඉතින් මේ වටිනා කියන තොරතුරු ටික ජන සමාජයට එකතු කරන්නට සමාජගත කරන්නට අද දවසේදී සම්බන්ධ වුණේ ප්‍රවීණ ගේයපද රචකේ වගේම සහෘද සංනිවේදක සුගත් සෝමවීර මහතා. බෙහෙම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අතුලාන්තය සමග සම්බන්ධ වීම පිළිබඳව. ආයිබන් පුතුමන්ට. ආයිබුවන් මේ ශානකටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියටත් මේ හැමෝටම මේ මහන්සියට ලොකු ගෞරවයක් තියෙනවා ආදරයක් තියෙනවා. බෙහෙවින් ස්තුතියි මාව මේ අදහස් ටික අපේ රසිකාගාරයට බෙදා හදා ගන්න මාව එක්කාසු කරගත්තා. ඒ විදිහට මාධ්‍යකරුවාගේ තියෙන වගකීම හඳුනාගත්තු රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය අද දවසේදී අතුලාන්තය හරහා උත්සාහ කළේ උසස් රසවින්දනයක් තුලින් උසස් චින්තකයෙක් බිහි කරන්නේ කොහොමද කියන කාරණාව ඔබට සිහි කැඳවන්න. ඉතින් අද දවසේදී අතුලාන්තයේ කාලීන සාකච්ඡාවෙන් අපි සමුගෙන යනවා එළමෙන දිනේදීත් මේ වෙලාවටම හමු වෙන බලාපොරොත්තු ඇතුව. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.